right. तर අපි පළවෙනි වීඩියෝ එකෙන් සාකච්ඡා කළේ සාමාන්‍ය මුදල් පොතක ගනුදෙනු වාර්තා කරන්නේ කොහොමද? ඒවා පොදු ලෙදරේ අදාළ ගිණුම් වලට පිටපත් කරන්නේ කොහොමද කියන කාරණා. දැන් අපි මේ මුණ ගැහෙන්නේ 8 වෙනි නිපුණතාවය යටතේ සාකච්ඡා කරමු. මුදල් පොත කියන අනුමාතෘකාව යටතේ දැනට පවතින ව්‍යාපාරයක මුදල් පොතක් සකස් කරන්නේ කොහොමද කියන කාරණා. දැන් අර අපි කලින් හදපු අභ්‍යාසයේ සමිතගේ ව්‍යාපාරයේ ගානේ ඔයගලන්ට මතකයි මම කිව්වා අලුතෙන්ම ආරම්භ කරන ව්‍යාපාරය කියලා උපකල්පනය කරන්න. එතනදී අයිතිකරු යොදන මුදල් අපි මුලින්ම මුදල් පොතේ හරපැත්තේ ප්‍රාර්ථනීය කියලා වාර්තා කළා. දැන් මම කියලා දෙන්න යන්නේ අද දෙවැනි වීඩියෝ එක හරහා දැනට පවතින ව්‍යාපාරයක මුදල් පොතක් හදන්නේ කොහොමද කියන කාරණා. හරිම ලේසි, හදන විදිහේ කිසි වෙනසක් නැහැ. වෙනසක් පවතින්නේ එකම එක තැනක විතරයි. ඔයගලන්ට එක්ක මම තවත් ආදර්ශ අභ්‍යාසයක් උසුනන්න බලාපොරොත්තු වෙනවා අංක 2 අභ්‍යාසය. එතනදී අලුතෙන් පටන් ගත්ත ව්‍යාපාරයකයි දැනට පවතින ව්‍යාපාරයකයි වෙනස ඔයාලට පැහැදිලි වෙයි. ගානේ මෙන්න මේ තැන. ගානේ උඩින් දෙයි මෙන්න මේ විදිහට. අපි කොහොම මෙහෙම නිමල්ගේ ව්‍යාපාරය 2020 දෙසැම්බර් මාසයේ සිදු මුදල් ගනුදෙනු ඔබ වෙත සපයා ඇත කියලා දෙන්න. නිමල්ගේ ව්‍යාපාරය 2020 දෙසැම්බර් මාසයේ සිදු මුදල් ගනුදෙනු ඔබ වෙත සපයා ඇත කියලා දෙන්න. එතනම ගානේ ආරම්භයේ ගොඩක් මැදින් වගේ පොතේ ඔයාලට දෙයි මෙන්න මෙහෙම එකක්. 2020 12/1 ශේෂ 50000යි කියන උදාහරණයක් මම කියනවා. එතන ගානක ආරම්භක ශේෂයක් දීලා තියෙනවා කියන එකේ තේරුම ඒ ව්‍යාපාරය අලුතෙන්ම ආරම්භ කරපු ව්‍යාපාරයක් නෙමෙයි. දැනට පවතින ව්‍යාපාරයක්. ඒ වගේ ව්‍යාපාරයක මුදල් පොතක් හදනකොට ඔබ මුලින්ම කළ යුත්තේ ඒ ආරම්භක මුදල් ශේෂය මේ මුදල් පොතේ ස්ථාපිත කරන්න ඕනේ. මුදල් පොත විත්පකාරයක් ඉටු කරනවා. ඒ නිසාම මුදල් කියන ශේෂය මේ ගිණුමක පවතින ශේෂයක් එක්ක මුදල් ශේෂය මුදල් පොතේ අපි නිරූපණය කරන්න ඕනේ. මොකද ගිණුමකන ශේෂ තියෙන්නේ. ඒතර මුදල් පොත කියන්නේ ගිණුමක් නම් ගිණුමක ශේෂ පවතිනවා නම් මේ ආරම්භක ශේෂය මුදල් පොතේ අපි නිරූපණය කරන්න ඕනේ. ඒක ගනුදෙනුවක් නෙවෙයි පවතින තත්ත්වය. ඒතර ඔබ මුලින් කළ යුත්තේ මෙන්න මේ ආරම්භක ශේෂය මෙන්න මෙතන හර පැත්තේ 12/1 ඉදිරියට ගෙන යන ශේෂය. එහෙම නැත්නම් ශේෂය කියන වචනේ මුලින්ම හර පැත්තේ ස්ථාපිත කරන්න ඕනේ. අභ්‍යාසය අනුව නම් රුපියල් 50000ක් අපි හර පැත්තේ දානවා. ඔතනින් පස්සේ ගානේ වෙනම ඔයාට දෙසැම්බර් මාස සිද්ධ වෙච්ච ගනුදෙනු ලැබීම් ගෙවීම් පටලවල සමහර වෙලාවට ඔයාව නොමගරින්න ණය ගනුදෙනු පවා දීලා අභ්‍යාසය දෙන්න පුළුවන්. ඒතර ඔයා මනාව අර ඉගෙනගත්ත සිද්ධාන්ත පාවිච්චි කරලා මුදල් ලැබීම් හර පැත්තේ මුදල් ගෙවීම් බැර පැත්තේ පිළිවෙලින් සටහන් කළ යුතු වෙනවා. මම පොඩි උදාහරණයක් ගන්නම්. ගනුදෙනු 10ක් විතර ඔබ ඉගෙනගත්ත දැනුමත් එක්ක යොදන්න මේකට කොයි පැත්තද වාර්තා කරන්න කියන මට කලින් මම පැහැදිලි කිරීම කරන්න කලින් මම ගනුදෙනුව කියද්දිම හිතන්න. පළවෙනි එක. අයිතිකරු අතිරේක ප්‍රාග්ධනය ලෙස රුපියල් ලක්ෂ 2ක් මුදලින් යෙදුණා. බලන්න කල්පනා කරලා පළවෙනි වීඩියෝ එකේදී කියලා දුන්නා වගේ අයිතිකරු රුපියල් ලක්ෂ 2ක් අලුතෙන් ප්‍රාග්ධනය යොදවපුවාම ව්‍යාපාරේ මුදල් කියන වක්කම වැඩි වෙනවා. ව්‍යාපාරයට මුදල් ගලාගෙන එනවා. එහෙනම් මුදල් ලැබෙනවා නම් අපි මුදල් පොතේ එක වාර්තා කරන්න ඕන හරපැත්ත. මුදල් යෙදීම කලේ 12 වෙනි මාසේ පළවෙනි ගමන. එතකොට දරුවනේ නැවත දිනේ ලියන්න එපා. මොකද ඒ දවසේදීම සල්ලි යොදලා තියෙන්නේ.
එහෙනම් අපි මුදල් පොත හර කරනවා බැරවන ගිණුම නමින්. ගිණුමේ නම ප්‍රාග්ධන ගිණුම. එහෙනම් මුදල් පොත හර කරනවා රුපියල් ලක්ෂ 2ක් ප්‍රාග්ධන ගිණුම. දැන් ඔයාගේ අභ්‍යාස විසඳන වේගය ඔයාලට වැඩි කරගන්න ඕන නම් ඔයාලට මේ වෙලේම ලෙජරේට පිටපත් කිරීමක් කරන්න පුළුවන්. නමුත් මම නිවැරදිම ක්‍රමයේ කියලා දුන්නා. මුදල් පොත කියන්නේ මූලික සටහන් පොතක්. ඒ පොතේ සියලු ගණන් වාර්තා කළාට පස්සේ තමයි පොදු ලෙජරේ අදාළ ගිණුම් වලට සාමාන්‍ය පිටපත් කෙරෙන්නේ. ඒ නිසා ඔබට වේගය වැඩි කර ගැනීමට අවශ්‍ය නම් මේ සටහන ඉවෙලෙම අදාළ ලෙජර ගිණුමේ බැල පැත්තේ ලියන්න පුළුවන්. එතකොට දිස් සටහන සම්පූර්ණයෙන්ම සම්පූර්ණ වෙනවා. මොකද හේතුව මම කලිනුත් කිව්වා වගේ මුදල් පොත තුල එක ගණුදෙනුවක් සටහන් කළ සැනින් තැබිය යුතු දිස් සටහනේ එක් සටහනක් සම්පූර්ණ වන නිසා. ඒතර මුදල් පොත හරන අපි පොදු ලෙජරේ ප්‍රාග්ධන ගිණුම බැල කරනවා. ඒනම් ප්‍රාග්ධන ගිණුම බැල කරනවා 12.1 මුදල් කියලා රුපියල් ලක්ෂ 2ක්. අපි හිතමු දෙවනි ගණන. අපිට මුදලට බාන්න ගත්තා 25000යි. ඒතර ව්‍යාපාරයේ මුදල් වත්කම් අඩු වෙනවා. මුදල් බහැරට ගලාගෙන යනවා. වත්කම් අඩුවීම බැර. මුදල් කියන්නේ වත්කමක් නේ අඩුවීම බැර. එහෙනම් අපි බැර පැත්තේ ලියමු. 12.3 කියලා අපි හිතමු දිනේ අපිට ගැනු. එහෙනම් විකිණීම සඳහා භාණ්ඩ ලබා ගන්නවා. ගන්නකොට මුදල් වත්කම් අඩු වෙනවා. මුදල් පොත බැර. ගැනුම් ගිණුම හර. උපකල්පිත ඉලක්කව 50000. ඒකත් අර විදිහටම මුදල් පොත බැර නම් ගැනුම් ගිණුම හර කරන්න පුළුවන්. ඔන්න ඔකයි සාමාන්‍ය තත්ත්වය. මුදල් පොතක් හදන්න. මුදල් පොත බැර ගැනුම් ගිණුම හර. අපි අපිට විකුණුම් වලින් මුදල් ලබන රුපියල් ලක්ෂයක් කියලා. කඩේ තියෙන වෙළඳ භාණ්ඩ රුපියල් ලක්ෂයකට විකුණුම්. ඒක ව්‍යාපාරයට මුදල් ගලාගෙන. එමනම් මුදල් පොත හර කරනවා 12 වෙනි මාසේ 5 වෙනිදා විකුණුම් කියන බැරවන ගිණුම නම් විකුණුම් ගිණුම. එහෙනම් විකුණුම් ගිණුම කියලා 1,50,000 මම ඉලක්කම 1,50,000 ගත්තා. මම කියන අගයන් උපකල්පිතයි. මම හිතන ඉලක්කමක් දෙන ඔයගලන්ට අවබෝධයක් දෙන්නයි මට ඕන වෙන්නේ. මුදල් පොත හර 1,50,000 විකුණුම් ගිණුම බැර 1,50,000 ඊළඟට අපි හිතමු මෙහෙම. අයිතිකරු තමන්ගේ පුද්ගලික ප්‍රයෝජනෙට ඔබ දන්නවා ගැණිලි ගැන මම මේ කතා කරන්නේ. රුපියල් 8,000ක් ගත්තා. එහෙනම් මුදල් අඩු වෙනවා. මුදල් පොත බැර කරනවා 12.8 ගැණිලි ගිණුම කියලා. මම ආයෙත් අවධාරණය කරනවා. මේක මම දන්නවා බහුවර්ණයකට එනෙන්දා. ගැණිලි ගිණුම හිමිකම් වර්ගයේ ගිණුම 8,000යි. මුදල් පොත බැර වෙද්දී පොදු ලෙජරේ ගැණිලි ගිණුම හර පැත්තේ පිටපත් කරනවා. ගැණිලි ගිණුම 12 වෙනි මාසේ 8 වෙනිදා මුදල් ගිණුමෙන් ආවේ රුපියල් 8,000. සේවක මම මෙතනින් පස්සේ ලෙජර් ගිණුම් වලට පිටපත් කරන්නේ නැහැ. ඔයාලා දැන් කරන හැටි තේරෙනවා. මම මුදල් පොතේ විතරක් හදලා තුරණය කරලා පෙන්නන්නම්. සේවකකට ගෙව්වා 12.10 15,000. මට කලින් ලියන්න. සේවකකට ගෙව්වා රුපියල් 12,000. 12.10. එහෙනම් දිනේ 12.10 විස්තරය සේවක වැටුප් ගිණුම් රුපියල් 12,000. තවත් එකක් ඔන්න. බැංකුණක් ලැබුණා 12.15 රුපියල් ලක්ෂ 2යි. ව්‍යාපාරයට මුදල් ලැබෙනවා.
12.15 මුදල් පොත හර බැංකු ණය ගිණුම බැක් 12.17 යන්ත්‍රයක් මිලදී ගත්තා රුපියල් 10 ලක්ෂයක් 12.17 මුදල් අඩු වෙනවා විස්තරයට අපි ලියන්නේ ගැනුම් කියලා නෙමෙයි යන්ත්‍ර කියන්නේ දේපල පිළියෙත උපකරණය එහෙනම් මුදල් පොත බැර වෙලා යන්ත්‍ර ගිණුම තමයි හර වෙන්නේ ඒකට අපි විස්තරය ලියන්නේ යන්ත්‍ර ගිණුම 12.20 ප්‍රචාරණ වියදම් ඒ කියන්නේ ආයතනයේ තියෙන භාණ්ඩ ප්‍රවර්ධනය කරන්න ටීවී එකේ ඇඩ් එකක් දානවා වෙන්න පුළුවන් පත්තරේ එහෙම නැත්නම් මොකක් හරි ප්‍රසිද්ධ කරන දැන්වීමක් පළ කරනවා වෙන්න පුළුවන් ඒ සඳහා දරන වියදම් ප්‍රචාරණ වියදම් කොට මුදල් අඩු වෙනවා 12.20 ප්‍රචාරණ වියදම් ගිණුම මුදල් පොත බැර වෙලා ප්‍රචාරණ වියදම් ගිණුම හර වෙනවා රුපියල් 12000 නැත්නම් 42000 ඔන්න ඔය විදිහට අපි ගණනකට වාර්තා කරනවා. තවත් ඕනනම් කියන්න පුළුවන් ව්‍යාපාරයට අයිති ගොඩනැගිල්ලේ මාසික කුලිය රුපියල් 40000ක් ලැබීම කියලා. 12.23 මුදල් ලැබෙනවා. මුදල් පොත හර ගොඩනැගිලි කුලිය ආදායම් රුපියල් 40000. දැන් අපි කරන්නේ ඔය සියලුම ගණනු පෙර විදිහටම වාර්තා කරනවා. මට අත් වශයෙන්ම ඔයගලන්ට මේ කොටසේදී උගන්වන්න ඕන වෙන්නේ ආරම්භක ශේෂයේ දාගන්න හැටි විතරයි. වෙන මං කිසි දෙයක් ඔයාලට මේ මුදල් පොත සම්බන්ධ අභ්‍යාසයෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මෙන්න මේක විතරයි මම ඔයාලට බලාපොරොත්තු වෙන්නේ. දැන් පෙර විදිහටම හර කරපුවා බැර කරපුවා හර කරලා මේක තුලණය කරනවා. සම්පූර්ණ අවබෝධයක් නැවතත් දෙන්නම් ගිණුම තුලණය කරන ආකාරයේ මුදල් පොත. ඉස්සලාම නම් කිව්වා මුදල් පොතේ හැම වෙලේම තුලණය කරද්දී කරන්න අගේ වැඩි පැත්ත ගන්න. අගේ වැඩි පැත්ත. හර පැත්ත තමයි අනිවාර්යෙන්ම අගේ වැඩි පැත්ත. රූල් දෙකක් විතර දෙපැත්ත ඉඳ තියලා. හරියට අඩි රූල තියලා මෙහෙම දෙපැත්ත සමාන කරගන්න. සමාන කරගෙන මුලින්ම අගේ වැඩි පැත්ත එකතු කරගන්න. අනිවාර්යෙන්ම අගේ වැඩි පැත්ත හර පැත්ත. ආය බලන්න දෙයක් නෑ. එහෙනම් හර පැත්ත එකතුව ගන්න 250 400 600 640. 6,40,000ක් වෙන හර පැත්ත එක. ඒකම බැර පැත්තට ආදේශ කරන්න. 6,40,000. දැන් ඔබට මතක ඇති මම කලින් කියලා දුන්නා අවසාන ශේෂයයි සොයන්න. එතකොට අපි කරන්න ඕනේ මෙන්න මේ ටික කටුකඩ කොලයක එකතු කරන්න. ඒතර මේක එකතු කරපුවාම 50කටයි 60යි 70යි 170යි 212ක් වෙනවා. 2,12,000යි මේ ටික එකතු කරපුවාම 50කටයි 60යි 70යි 170යි 212යි. ඒතර 6,40,000යි අගේ වැඩි පැත්ත. අගේ අඩු පැත්ත මේ එකතුව මේ තියෙන්නේ 2,12,000. වෙනස සොයන්න. ඔයා මෙයාගෙන් මෙයා අඩු කරා. 0.0 10න් 8යි 3න් 1ක් 2යි. ඔව් 4යි. 4,28,000ක් වෙන වෙනස. ඒක තමයි අවසාන ශේෂය. මම කැපිලා පේන්න කහ පාටින් ලියනවා. 12.31. මොකද දෙසැම්බර් ඉවර වෙන 31 වෙනිදා. පහළට ගෙන යන ශේෂය 4,28,000. එතකොට අපි දන්නවා ඉදිරියට ගෙන යන විදිය සමාන ලකුණෙන් පල්ලට ඇවිල්ලා පැත්ත මාරු කරන්න. එවනම් ජනවාරි 1 වෙනිදා ඉදිරියට ගෙන යන ශේෂය 4,28,000. මුදල් පොත කියන්නේ වක්කම් වර්ගයේ ගිණුමක්. ඒ නිසා හැම වෙලේම මේකේ වැඩි පැත්ත හර පැත්තට එන්නේ. ඒ නිසා අවසාන ශේෂය හර පැත්තට තමයි එන්නේ. මේ තියෙන්නේ ජනවාරි 1 වෙනිදා වන විට ලාර්ජුවේ භෞතිකව පවතින මුදල් ප්‍රමාණය.
හැම වෙලේම මුදල් පොතේ අවසාන ශේෂය කියලා කියන්නේ ව්‍යාපාරයේ මුදල් අය කැමි සතුව භෞතිකව පවතින අවසාන මුදල් ප්‍රමාණය. ප්‍රත්‍යක්ෂ මුදල් ප්‍රමාණය. right. එහෙනම් මුදල් පොත සාමාන්‍ය ආකාරයෙන් හදන අභ්‍යාස දෙකක් අපි සාකච්ඡා කළා. දැන් මම මේ වීඩියෝ එකේ අලුත් කොටසක් ඔයාලට දැන් කියලා දෙන්න යනවා. දැන් අපි පළවෙනි වීඩියෝ එකේදී මුදල් පොත පිළිබඳව අවබෝධය ඉගෙන ගත්තේ අලුතෙන්ම පටන් ගන්න ව්‍යාපාරයක මුදල් පොත හදන්නේ කොහොමද? දෙවැනි වීඩියෝ එකේ ආරම්භයේදී සාකච්ඡා කළේ දැනට පවතින ව්‍යාපාරයක මුදල් පොත හදන්නේ කොහොමද? ඒ දෙක වෙනස් වෙන්නේ කොහොමද? ගානේ ආරම්භක ශේෂයක් දුන්නොත් යම් ගිණුමක හෝ එහෙම නැත්නම් විශේෂ මුදල් ශේෂයක් දුන්නොත් ඒක දැනට පවතින ව්‍යාපාරය. ඒතර ඔබ කල යුත්තේ ආරම්භක ශේෂය ඉස්සලා මුදල් පොතේ හරපැත්ත වාර්තා කරගන්න. එතනින් පස්සේ සාමාන්‍ය විදිහට ගණදෙනු වාර්තා කරන මේ ආකාරයට ලෙඩරේට පිටපත් කිරීම තමයි කරන්න තියෙන්නේ. දැන් අපි අද මෙතනින් පස්සේ කතා කරමු වට්ටම් සම්බන්ධ ගණදෙනු සහ ඒවා කොහොමද මේ මුදල් පොතත් එක්ක සම්බන්ධ කරලා වට්ටම් තීරු සහිතව මුදල් පොත පිළියෙල කරන්නේ කියලා. ඒත් දැන් මගේ මාතෘකාව වෙන්නේ අනුමාතෘකාව වෙන්නේ වට්ටම් තීරු සහිත මුදල් පොත. ඒතර මුදල් පොතේ එක ප්‍රභේදයක් කතා කළා වට්ටම් රහිතව. දැන් මම කතා කරනවා වට්ටම් සහිත මුදල් පොතක් හදන්නේ කොහොමද? එහෙනම් දැන් ඔයා ලියා ගන්න ඔය කටු සටහනේ අපි පන්ති පටන් ගත්තාම ඊවැරදි සටහනක් දෙන්න. දැනට ඔය නිකන් කොලේක කටුවට ලියා ගන්නවා නම් ඒ කටු සටහනේ අනුමාතෘකාව ගන්නවා නම් වට්ටම් තීරු සහිත මුදල් පොත. වට්ටම් තීරු සහිත මුදල් පොත. මේ තියෙන්නේ වට්ටම් තීරු රහිත. වට්ටම් තීරු සහිත කිව්වහම මෙන්න මේ ලෙදර පිටුව කියන තීරුවට ඉස්සරහින් මේක ඔහොම චුට්ටක් මෙහාට කරන්න හිතේ අලුතෙන් කොටුවක් ගන්න වට්ටම්. මෙයාව පොඩ්ඩක් මේ පැත්තට එහාට ගෙනියන්නකෝ. ඉතින් මෙතන කොටුවක් ගන්න වට්ටම් කියලා. ඒක තමයි වට්ටම් තීරු සහිත මුදල් පොත කියන්නේ. කිසිදු වෙනසක් නැහැ ආකෘතිය. දුන් වට්ටම් සහ ලද වට්ටම් කියලා තීරු දෙකක් හරබර පැති වලට එන එක විතරයි වෙනස. ඒවා සිහිමටම තීරු. ඒවා ලෙජරේට දාන්නේ කාලක්ෂේපයේ අවසානයේදී එකතුවක් හැටියට ගන්නවා. ඒතෙන්ට මම එන්නම්. මම දැන් සාකච්ඡා කරන්න යන මාතෘකාව තමයි ඔබ ලියුවේ වට්ටම් තීරු සහිත මුදල් පොත. right බලමු. අපි ඉස්සෙල්ලාම බලමු මේ වට්ටමක් කියලා කියන්නේ මොකක්ද? වට්ටම්. අපි ඉංග්‍රීසියෙන් කියනවා ඩිස්කවුන්ට්ස් කියලා. වට්ටම්. ඩිස්කවුන්ට්ස්. වට්ටම්. දැන් මේ රටේ ලෝකයේ ඇතිවෙච්ච තත්ත්වයක් එක්ක ඔබට සමහරට නත්තල් කාලේ දෙසැම්බර් මාසයේ අවසානයේ වෙළඳ සංචාරවල ඒ කියන්නේ වෙළඳ සල්ලි වලට යන්න සේල් වලට යන්න අවස්ථාව ලැබෙන්නේ නැතුව සමහර අය සම්පියන්න ඇති. ඒතර ඔයා දකින්න ඇති ඔය ගොඩක් වෙලාවට ඔය විවිධ වෙළඳ සන්නාම භාණ්ඩ අලෙවි කරන ආයතනවල සේල් මහා සේල් මිල අඩු කළා ආදී වශයෙන් විවිධ පුවරු වල දර්ශනය කරපු දේ. නැත්නම් ඔන්ලයින් shopping කරන කෙනෙක් නම් අඩුම තරමේ එයා ඒ ගියපු වෙබ් අඩවි වලදීවත් ඩිස්කවුන්ට් කියන වචනේ දැකලා ඇති. 10%ක් අඩු කළා 20ක් අඩු කළා ආදී වශයෙන්. අට වශයෙන්ම වට්ටමක් කියලා කියන්නේ මේ කාලෙකට විතරක් ලැබෙන එකක් නෙමෙයි. ඒවට අපි කියනවා කාලීන වට්ටම් කියලා. අවබෝධ කරගන්න ඕන වට්ටමක් කියලා කියන්නේ අඩු කියලා. අඩු කියලා. වට්ටම් කරනවා කියන අදහස කරන අඩු කරනවා. අපි ගිණුම් කරන්නේදී මේ වට්ටම් කියන දේ ප්‍රධාන කොටස් දෙකකට බෙදලා අධ්‍යයනය කරනවා. ඒතර ගිණුම් කරන්නේදී අපි මේ වට්ටම් ප්‍රධාන කොටස් දෙකකට වර්ග කරනවා. එකකට කියනවා වෙළඳ වට්ටම්. වෙළඳ වට්ටම්. අනිත් එකට අපි කියනවා මුදල් වට්ටම්. වෙළඳ වට්ටම් මුදල් වට්ටම්. තමයි වෙළඳ වට්ටම් සහ මුදල් වට්ටම් නැවත ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. වෙළඳ වට්ටම් මුදල් වට්ටම් කියන දෙවර්ගයේම
නැවත කොටස් දෙකකට බෙදෙනවා. එක තමයි දුන් වෙළඳ වට්ටම්. දුන් වෙළඳ වට්ටම්. මම හැම එකම එකින් එක පැහැදිලි කරලා දෙන්නම්. අනිත් එක ලද වෙළඳ වට්ටම්. විශේෂයෙන් කියන්න කැමති දෙයක් තියෙනවා. ගිණුම්කරණයේදී මේ වෙළඳ වට්ටම් ගිණුම්ගත කෙරෙන්නේ නැහැ. ආයෙත් මම කියනවා. ගිණුම්කරණයේදී මේ වෙළඳ වට්ටම් ගිණුම්ගත කරන්නේ නැහැ. වෙළඳ වට්ටම අඩු කළාට පස්සේ වටිනාකම තමයි ගිණුම්ගත කරන්නේ. උතර මතක තියාගන්න බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ වැදගත් වෙයි. මේ වෙළඳ වට්ටම් කියන දේ ලෙජරේ ගිණුම් වල වාර්තා කරන්නේ නැහැ. ලෙජරේ ගිණුම් වලට පිටපත් කරන්නේ නැහැ. වෙළඳ වට්ටමත් අඩු කළාට පස්සේ ගාන පිටපත් කරනවා. ඒක දැනට හිතේ තියාගන්න. මුදල් වට්ටම් නැවත කොටස් දෙක. එකකට අපි කියනවා දුන් මුදල් වට්ටම්. අපි මෙතනින් පස්සේ පන්තියේ හැමෝම එක තැනකට ගේන්න ඕන නිසා මම දුන් මුදල් කියලා කියන්නේ මගේ අතින් මෙතනින් පස්සේ ප්‍රකාශ වෙයි. තනි වචනයක් දුන් වට්ටම්. එච්චරයි. මම දුන් වට්ටම් කිව්වොත් හරි ලද වට්ටම් කිව්වොත් හරි ඔබ මතක තියාගන්න මම මේ කතා කරන්නේ මුදල් වට්ටම් ගැන තමයි. දුන් වට්ටම් හරි ලද වට්ටම් හරි කියන වචන දෙක පාවිච්චි කළොත් ඒ මම පාවිච්චි කරන්නේ මුදල් වට්ටම් සම්බන්ධයෙන් විතරමයි. වෙළඳ වට්ටම් වලදී මම වෙළඳ කියන වචනේ පාවිච්චි කරනවාමයි. මේ වට්ටම් තීරු සහිත මුදල් පොත ගත්තාම මෙතන වට්ටම් තීරුවනේ. ඉතින් මවද මෙතන වට්ටම් තීරුවනේ. ඒතර මේ දෙපැත්තේ තියෙන දරුවනේ මේ මුදල් වල. මෙයා සහ මෙයා ඒක ඇතුලේ නැහැ. එහෙනම් මම දැන් කතා කරන්න ඕන මෙන්න මේ ගැලීම් සටහනේ තියෙන මේ එක් අයිටම් පිළිබඳව වට්ටමක් කියන්නේ අදහස් වන්නේ කිසියම් අඩු කිරීම. එතකොට මේ වට්ටම් වල ප්‍රභේද දෙකක් අපි හඳුනා ගන්නවා. එකක් වෙළඳ වට්ටම් අනික මුදල් වට්ටම්. මේ ආකාරයට වර්ග දෙකක්. අපි දැන් අනුමාත්‍රකාවක් ගමු වෙළඳ වට්ටම්. ඉංග්‍රීසියෙන් කියනවා trade discounts කියලා. trade discounts වෙළඳ වට්ටම්. trade discount. පුදුම මේ වෙළඳ වට්ටම් කියන එක ඔබ අපි හැම කෙනාටම ඉතාම සරලව අවබෝධ කරගන්න පුළුවන් සාමාන්‍ය ජීවිතයේ දක්න දෙයක්. ඉතින් අපි හිතමු ඔයාලගේ ගෙදරට අවශ්‍ය සහල්, සීනි, තේපොළ, පරිප්පු වගේ දෛනික පරිභෝජනයට අවශ්‍ය ආහාර පාන වර්ග. ඔයගලගේ ළඟම වෙළඳ සැලේ මිලදී ගන්න කියනවා. අලව්ව ටවුන් එකට ඇවිල්ලා. එහෙම නැත්නම් අල්ලපු ගෙවල් ළඟ තියෙන කඩේ. ඔයගොල්ලෝ නිරන්තරයෙන් මේ කඩේට යන නිසා මුදලාලි ඔබත් එක්ක යම් හිතවත්කමක් ඇති. තාත්තාම අඳුරන්නේ. ඒත් එක්ක සැමන් ටින් එකේ ගාන රුපියල් 100ක් ගහලා තියෙන එක. සමහරට හිතවත්කම නිසා ඔබ නැවත අත්දවා ගැනීමේ බලාපොරොත්තු ඇති. රුපියල් 2ක් අඩු කරලා අනුමතක ඔයාලට ලබා දෙනවා. ආයේ ලබා දුන්නේ වෙළඳ වට්ටම්. වෙළඳ වට්ටම් ගැන අපි කතා කරන්නේ අත් වශයෙන්ම මෙතනදී මෙන්න මේ හේතුව නිසා. දැන් අපි කතා කරන්නේ ව්‍යාපාර ගැනනේ. දැන් ඔබ යම් ව්‍යාපාරයක ගණකාධිකරණයේ යෙදෙන තැනක් අපි හිතමු අපි සිල්ලර කඩේක ලිපිකරුවෙක් ස්ථාවර මහා පරිමාණ සිල්ලර වෙළඳසැලක ලිපිකරු 11 වසරේ කියන්නේ නැහැ. වෙළඳාම හා උපකාරක සේවාවල ස්ථාවර මහා පරිමාණ සිල්ලර වෙළඳසැලක ආදියක් තියෙනවා. ඒ කාගේ ස්පෝර්ට් සිටි වගේ දේවල්. හරි කීට් සුපර් වගේ ආයතන. ස්ථාවරයි එක තැනක තියෙන්නේ මහා පරිමාණයි අවසාන පරිභෝගිකයක් තමයි භාණ්ඩ හා සේවා අලෙවි කරන්නේ.
එතකොට දැන් අපි හිතමු මෙහෙම. අපි කාර්යස් ෆුඩ් සිටියේ ලිපිකරුවෙක් කියලා හිතමු. ඔබ දන්නවා දෙමව්පියොත් එක්ක ගිහින් යද්දි ස්වයං සේවා ක්‍රමයකට භාණ්ඩ අලෙවි කරා. ඒ කියන්නේ වාක්කව අහලා අහුරලා දිනවා අපිට ට්‍රොලි එකක් තල්ලු කරන් ගිහිල්ලා අපිට කැමති විදිහට භාණ්ඩ තෝරාගෙන ගෙවීම් කරන්න පුළුවන් මුදලින් නැත්නම් විද්‍යුත් මුදල් පාවිච්චි කරලා ගෙවන්න පුළුවන් අයකොලෙදි කියලා බෙදෙනවා. එතකොට දැන් පුතේ ඔය අලෙවි කරන්න තියෙන බොහොමයක් භාණ්ඩ කාර්යස් ෆුඩ් සිටියේ නිපදවපු නෙමෙයි. ඔබ දන්නවා විවිධ වර්ගයේ සබන් තියෙනවා. ලක්ස් තියෙනවා. මට කැටි මම පළවෙනි පාඩමේදී කියලා දුන්නා සන්නන්නාම ලක්ස් තියෙනවා, ලයිට් බෝයි තියෙනවා. ලොන්ඩරි ෂොප්ස් ගත්තොත් එහෙම වන්ඩර්ලයිට් තියෙනවා, පර්ල් වයිට් තියෙනවා, සන්ලයිට් තියෙනවා. නේද? ඒතර ඒ වගේ භාණ්ඩ කාර්යස් ෆුඩ් සිටියේ මිලදී අරගෙන තමයි ඔය අපිට විකුණන්නේ. ඒතර ෆුඩ් සිටියට ලාභයක් ගන්න අනිවාර්යෙන්ම යුනිලිවර් සමාගම ලක්ෂ සබන් කෑල්ල රුපියල් 80ට 80ට විතර හරියන්නේ නැහැ. එතකොට සබන් කෑල්ලෙන් කීයක් හරි අඩු කරලා දාන්න එපා ෆුඩ් සිටියට. මොකද එතකොට න්යාට උපරිම සිල්ලර මිල 80ට විකුණ ගන්න පුළුවන්. දැන් තේරුණා? ඒ වගේ වෙලෙන්දන්ට භාණ්ඩ විකුණනකොට ඔවුන්ට යම් ලාභයක් ලැබිය හැකි වන පරිදි භාණ්ඩවල ලකුණු කළ මිලෙන් යම් අඩු කිරීමක් කරනවා. මේ විදිහට භාණ්ඩවල ලකුණු කළ මිලෙන් කරනු ලබන ඕනෑම අඩු කිරීමකට අපි කියනවා වෙළඳ වට්ටමක්. වෙළඳ වට්ටමක්. ඒවා සමහර වෙලාවට ප්‍රදානය කරනවා එක එක ආකාරවල. එක ආකාරයක් කිව්වොත් සමහර ආයතන මේ නම් අපි මේ අපේ ව්‍යාපාරේ නම් අපි විකුණන්නේ සබන් කියලා හිතුවොත් එකවර සබන් කෑලි 5ක් ගත්තොත් එක සබන් කෑල්ලකින් රුපියල් 2ක් අඩු කරනවා කියලා කියනවා. එතකොට සබන් කෑල්ලක මිල රුපියල් 50යි නම් සබන් කෑලි 5ක් ගත්තොත් 250යි. එක සබන් කෑල්ලකින් රුපියල් 2 ගානේ අඩු කරා කියලා කියන්නේ 250ක් දෙන්න ඕනේ 240ක් දීලා සබන් කෑලි ටික ගන්නවා. එතන මෙන්න මේ රුපියල් 10 කියන එක අපි ලබා දීපු වෙළඳ වට්ටම. එතකොට වෙළඳ වට්ටම ලබා ගන්න අපි යොදාගෙන තියෙන සාධකය එක් වතාවකට විශාල ප්‍රමාණයක් මිලදී ගැනීම. ඒවට අපි කියනවා ප්‍රමාණ වට්ටම. ප්‍රමාණ. මේ මම 12 වසරේ අයියලා අක්කලාට කියලා දෙන කොටසක් මම මේ කියන්නේ. ප්‍රමාණ. තවත් වෙලාවකට ඔබ දකින්න ඇති ඔය කියපුවාම ඒවා හැමදාම නැහැ. දැන් නත්තල් කාලට තියෙනවා. ඔයගොල්ලෝ දකින්න ඇති තාමත් ටීවී එකේ අපි දකින ඇඩ්වර්ටයිස්මන්ට්ස් ප්‍රොසෙන්ටයිල් 30ක් දක්වා වටනවා. මේ උත්සව සමය ඔබත් ඔබේ ආලින්දේ නැත්තම් මුළුතැන්ගේ ලස්සන කරගන්න රොසෙල්ටයිල් මිලදී ගන්න 30ක් දක්වා වටනවා. බාත්රූම් කට්ටල කියලා දාන්න. අන්න ඒක කාලීනවා. ඒවා කාලයකට ලබා දෙනවා. හැමදාම නැහැ. සීසන් එකට තියෙනවා. අවුරුද්දක තියෙනවා. නත්තල් කාලේ නිසා ඒ වගේම අප්‍රේල් මාස වෙනකොට තියෙනවා. ඒවා කාලීනවා. කාලයකට විතරයි තියෙන්නේ. තවත් මාර්ග තියෙනවා. සමුච්චිත ප්‍රමාණ වට්ටම් කියලා જાතියක් තියෙනවා. ඒ කියන්නේ යම් කාල සීමාවක් දීලා ඒ කාල සීමාව තුළ ඒකක යම් ප්‍රමාණයක් බෙදී ගන්න කියලා ඒ ප්‍රමාණයට වඩා වැඩිපුර වරින් වර මිලදී ගැනීමකින් හරි ඉහළ ගියොත් වට්ටම්. උදාහරණයක් කියන්න. මේවා සමුච්චිත ප්‍රමාණ වට්ටමක් කියලා කියන්නේ අපි හිතමු මාසයක් දෙනවා කාලය. ඒ මාසය තුල ඒකක 1500කට වඩා මිලදී ගත්තොත් එතනින් එහා පැත්තේ යන භාණ්ඩ වලට ඩිස්කවුන්ට් එකක් දෙනවා කියලා කියනවා. එතකොට මාසය තුල එක වතාවෙ නෙමෙයි මිලදී ගන්න වරින් වර මිලදී අරගෙන අර ප්‍රමාණය ඉහළ ගියොත් එතනින් එහා පැත්තට යන හැම භාණ්ඩයකටම ප්‍රමාණ වට්ටමක් ලැබෙනවා. වට්ටම් ලැබෙනවා. ඒකට කියන සමුච්චිත ප්‍රමාණ. මේ කිසිවක් ඔබ පාඩම් කළ යුතු නැහැ. අවබෝධ කරගන්න තියෙන්නේ වෙළඳ වට්ටමක් කියන භාණ්ඩවල ලකුණු කළ මිලෙන් කරන අඩුවීම. දැන් ඔයාලට පොඩි ප්‍රශ්නයක් ඇති. සර් මේ වට්ටම් වර්ග දෙකක් තියෙනවා. මොනවද මේ දෙකේ වෙනස? මේකයි වෙනස. වෙළඳ වට්ටමක් යනු භාණ්ඩවල ලකුණු කළ මිලෙන් කරන අඩු කිරීම.
ඒවා අපි දකින දෘෂ්ටි කෝණය අනුව වර්ග දෙකකට බෙදෙනවා. එකක් දුම් වෙළඳ වට්ටම්. ඒ කියන්නේ කරුණේ මෙහෙම. අපි නම් ව්‍යාපාරය අපි හැම වෙලේම ව්‍යාපාරයේ දෘෂ්ටි කෝණය කල්පනා කරන්නේ මේ තමයි අපි. අපි කාට හරි බාන්න විකුණනවා. ඒ විකුණන වෙලාවේ ලකුණු කළ බිලින් යම් අඩු කිරීමක් කළොත් ඒක දුම් වෙළඳ වට්ටම්. අපි කායෙන් හරි බඩු ගන්නවා. අපිට හරි ණයට හරි. අපිට ගත්තත් ණයට ගත්තත් අපිට වික්කත් ණයට වික්කත් ඔය අවස්ථාව ඕනම එකක වෙළඳ වට්ටම් තියෙන්න පුළුවන්. ලකුණු කළ බිලෙන් අඩු කිරීමක් කරනවා නම් ඒක වෙළඳ වට්ටමක් එච්චරයි. දැන් අපි ව්‍යාපාරයක් එක්ක කාට හරි කෙනෙක්ට භාණ්ඩ විකුණනකොට භාණ්ඩවල ලකුණු කළ බිලෙන් යම් අඩු කිරීමක් කරන්නේද ඒක දුම් වෙළඳ වට්ටම. අපි තමයි ලකුණු කළ බිලෙන් අඩු කිරීම දීලා තියෙන්නේ. ඒකට කියනවා දුම් වෙළඳ වට්ටම. ඉතින් ඒකෙම අනිත් පැත්ත. අපි කාගෙන් හරි භාණ්ඩ ලබා ගැනීමක් කරනවා නම් අපිට ඕන අයට ඒ වෙලෙන්ද අඩු කිරීමක් කරලා තියෙනවා නම් ඒක අපේ පැත්තෙන් අපි කියන ලද වෙළඳ වට්ටමක්. ලද වෙළඳ වට්ටම. මේ වට්ටම් වර්ග දෙවර්ගයම ගිණුම්කරණයේදී අපි ගිණුම්ගත කරන්නේ නැහැ. මම කීප වතාවක් කියවා වෙළඳ වට්ටම් ගිණුම්ගත කරන්නේ නැහැ. වෙළඳ වට්ටම අඩු කළ පසු වගේ තමයි අපි ගිණුම්ගත කරන්නේ. මම පොඩි දසුණක් වාට පෙන්නන්න. මේ විදිහට අපි සබන් අලෙවි කරන ව්‍යාපාරය. සබන් කෑල්ලට ලකුණු කළ මිල රුපියල් 50යි. එවැනි සබන් කෑල්ල 100ක් අපි අලෙවි කරනවා කියලා හිතන්න අපිට. එහෙනම් මුළු ලකුණු කළ මිල වෙන්න ඕන 50 ගුණ කිරීම 100. ඒ කියන්නේ රුපියල් 5000. නමුත් අපි මෙයාට වෙළඳ වට්ටමක් දෙනවා. 110යි. ලකුණු කළ මිලෙන් 110යි. එහෙනම් අපි අඩු කරමු. මේකෙන් දුම් වෙළඳ වට්ටම. අපිනේ වට්ටම ප්‍රදානය කරමු. විකුණනකොට. එහෙනම් 5000න් 110යි. එහෙනම් රුපියල් 500ක් අඩුයි. එහෙනම් වෙළඳ වට්ටම අඩු කළ පසු සුද්ධ විකුණුම් වටිනාකම 4500ක් වෙනවා. 4500. මෙන්න මේක තමයි දරුවනේ අපි මේ අදාළ ගණදනු කරුවකින් ලබා ගන්න මුදල. 5000 නෙමෙයි. සබන් කෑල්ල ලකුණු කළ මිල 50 ගාන 100ට 5000 තමයි. නමුත් අපි ඩිස්කවුන්ට් එකක් දෙනවනම් එතකොට අපිට ලැබෙන්නේ 4500. එතකොට අපි මෙතන විකුණුම් කියලා සටහන් කළ යුත්තේ මේ අභ්‍යාසය මෙතන මම පෙන්නන්නම්. විකුණුම් කියලා සටහන් කළ යුත්තේ 4500. 5000 නෙමෙයි ලියන්න ඕන 4500. වෙළඳ වට්ටම් අඩු කළ පසු වගේ තමයි වාර්තා කරන්නේ. දැන් ඔබට මනාව වැටහෙනවා ඇති මේ ගිණුම්කරණයේදී ඒක දුම් වෙළඳ වට්ටමක් වෙන්න පුළුවන්, ලද වෙළඳ වට්ටමක් වෙන්න පුළුවන්. මේ දෙවර්ගයම පැහැදිලිව අවබෝධ කරගන්න මේ දෙවර්ගයම ගිණුම්ගත නොකෙරේ. ගිණුම්ගත නොකෙරේ. වෙළඳ වට්ටම් අඩු කළ පසු වගේ තමයි පැහැදිලිවම අපි ගිණුම්ගත කිරීමක් සිදු කරන්නේ. හොඳයි. එතකොට ඊටාම සරලව නැවතත් මෙතන ආවොත් මම පැහැදිලි කරලා ඉවරයි මේ කොටස් ටික ඔක්කොම. වට්ටමක් කියලා කියන්නේ අඩු කිරීමක්. වට්ටම් වර්ග දෙකයි. වෙළඳ වට්ටමක් කියලා කියන්නේ භාණ්ඩවල ලකුණු කළ මිලෙන් කරන අඩු කිරීමක්. ඒවා නැවත වර්ග දෙකයි. ඒවා අපිට ගණන් වලදී වේවා ණයට ගණන් වලදී වේවා දෙවර්ගයකින් පාවිච්චි වෙනවා. වෙන්නේ භාණ්ඩයේ ලකුණු කළ මිලෙන් කරන අඩු කිරීමක් විතරයි. ඒවා ගිණුම්කරණයේදී ගිණුම්ගත කෙරෙන්නේ නැහැ. වෙළඳ වට්ටම අඩු කළ පසු වගේ තමයි පැහැදිලිවම විකුණුම්, ගැනුම් ආදී වශයෙන් අපිට වේවා ණයට වේවා වාර්තා කෙරේ. දැන් අපි කතා කරමු අපේ පාඩමේ වැදගත්ම කොටස. මට එතනට එන්න ඕනේ.
මම මේ ගැලීම් සටහනේ මෙන්න මේ කොටස මකනවා. දරුවෝ මතක තියාගන්න. අපිට වැදගත් වෙන්නේ මුදල් වට්ටම් පිළිබඳව විතරයි. එහෙමනම් අපි දැන් බලමු මුදල් වට්ටමක් කියන්නේ මොකක්ද? මේ මුදල් වට්ටම් කියන දෙවර්ගය, කියන්නේ ලද වට්ටම් සහ දුන් වට්ටම් කියන දෙවර්ගයේ මුණ ගැහෙන්නේ ණය ගනුදෙනු වලදී විතරයි. ඒ කියන්නේ දරුවෝ දැන් වෙළඳ වට්ටම් කියන මේදී උනේ අපිට ගනුදෙනුවකදී හරි ණයට ගනුදෙනුවකදී හරි භාණ්ඩවල ලකුණු කළ මිලෙන් අඩුවීමක් මෙතන උනේ. මුදල් වට්ටම් කියන එකේදී භාණ්ඩවල ලකුණු කළ මිලෙන් අඩු කිරීමක් කරන්නේ නැහැ. අත වශයෙන්ම වෙළඳ වට්ටම් වලට පසු එළඹෙන එක තමයි මුදල් වට්ටම්. ඒ කියන්නේ මුදල් වට්ටම් දීලා වෙළඳ වට්ටම් දෙන්නේ නැහැ. වෙළඳ වට්ටම් දීලා ඊට පස්සේ තමයි මුදල් වට්ටම්. ලකුණු කළ මිලටනේ වෙළඳ වට්ටම් බලන්න. ලකුණු කළ මිලට. මුදල් වට්ටම් බලන්නේ ලකුණු කළ මිලට නෙමෙයි. ණය වටිනාකම. මම පොඩි පැහැදිලි කිරීමක් කරා. උදාහරණ. මම මේක නැවත හොඳට පැහැදිලි කරලා දෙනවා දරුවන්ට 10 වෙනි පාඩමේ. අපි ඉන්නේ 8 වෙනි පාඩමේ. 8 වෙනි පාඩමේ යටතේදී අපි මේක අවබෝධ කරගන්නවා හොඳටම තේරෙන්න ඕන 10 වෙනි පාඩමේදී. එතනදී මම ඔයාලට කියලා දෙනවා ඉන්වොයිස් කියලා ලියන්න. ඉන්වොයිස්. ඉන්වොයිස් එකක් කියලා කියන්නේ දරුවනේ භාණ්ඩ ණයට විකිණීමකදී විකුණුම්කාර පාර්ශවයේ විසින් ගැනුම්කාර පාර්ශවයට විකුණුම්කාර පාර්ශවයේ විසින් ගැනුම්කාර පාර්ශවයට විකුණන භාණ්ඩ පිළිබඳ විස්තර ඇතුළත් කරන ලිපුත් කරන ලියවීම. දැන් අපි දන්නවා මේ පාරේම යනකොට ඔය විවිධ ලොරි වලින් ඇවිල්ලා ටයි එකක් දාගත්ත නිලධාරී මහත්තයෙක්, අලවි නිලධාරියෙක්, එලිෆන්ට් හවුස් වගේ සමාගම් වල අපි දකිනවා ඒ විවිධ ආයතන වල සිල්ලර වලසල් වලට ගොඩ වෙනවා. ඒක ළඟම තියෙනවා දැකලා තියෙනවා ලොකු පොතක්. ඔබ දැකලා ඇති කඩේකට ගොඩ වෙලා තියෙනවා නම් එවැනි අවස්ථා. එතනදී කඩේට භාණ්ඩ බාර දුන්නාම එයා ඒ කොලයක් කාබන් කොලයක් ඇතුළට දාලා ලදුපත වවුචරේ වගේ කොලයක් සම්පූර්ණ කරලා මුදලාලි මහත්තයාට දෙනවා ඔබ දැකලා. නැත්නම් මුදලාලි මහත්තයාගේ මේස් පොඩි කූරක් ගහලා දෙනවා දැකලා ඇති. ඒ කූරේ හැම කොළ වාගයක් සම්බන්ධ කරලා දෙනවා දැකලා ඇති. ඔතන අනිවාර්යයෙන්ම ඔය ඉන්වොයිස් කියලා ලියවිල්ල තියෙනවා. එතකොට ඉන්වොයිස් එකක් කියලා කියන්නේ භාණ්ඩ ණයට විකිණීමකදී විකුණුම්කාර පාර්ශවයේ විසින් ගැනුම්කාර පාර්ශවයට විකුණන භාණ්ඩ පිළිබඳ විස්තර ඇතුළත් කරලා නිකුත් කරන ලියවීම. ආයත් පාරක් කියමු. විකුණුම්කාර පාර්ශවයේ විසින් ගැනුම්කාර පාර්ශවයට විකුණන භාණ්ඩ පිළිබඳ විස්තර ඇතුළත් කරලා නිකුත් කරන ලියවිල්ල තමයි ඉන්වොයිස් එක. ඔය ඉන්වොයිස් වල යට මෙන්න මෙවැනි කොන්දේසි අපි දකිනවා. 105 10 शुद्ध 30. ඔයගලගේ පෙළ පොතේ 10 ශ්‍රේණියේ පෙළ පොතේ 10 වෙනි නිපුණතාවය යටතේ ගැනුම් ජර්නලයේ උගන්වන්න කලින් ඉන්වොයිස් එකේ ආකෘතියක් ඇති. එතන යට බලන්න වම් අත පැත්තේ යට ඉන්වොයිස් එකේ ආකෘතිය ඇති මෙවැනි කොන්දේසි. සාමාන්‍යයෙන් මේවා පිළිගත් කොන්දේසි. මේවට නිශ්චිත අර්ථ තියෙනවා. සාමාන්‍යයෙන් මේ ඉන්වොයිස් එක මේ කොන්දේසි වලට අපි කියන ණය කොන්දේසි. නැත්නම් විකුණුම් කොන්දේසි. මේවා කියවනකොට සාමාන්‍යයෙන් කියවන්න ආරම්භ කරන්නේ මේ විදිහට. මුලින්ම මෙයා කියවලා ඊළඟට මෙයාව කියවලා ඊළඟට මෙයාව කියවලා. මේකට අපි කියන්නේ මුදල් වට්ටම් ප්‍රතිශත. මුදල් වට්ටම් ප්‍රතිශත. මෙයාට අපි කියනවා මුදල් වට්ටම් කාලය දින.
එතන බලාගෙන ඉන්නකො තේරෙයි ඈ. මුදල් වට්ටම් කාලය දින. මෙයාට කියන්නේ උපරිම ණය කාලය දින. බලන්න කට්ටිය ආය පාරක් කියමු. මේ ලියලා තියෙන නම් පිළිවෙලට මුදල් වට්ටම් ප්‍රතිශතය මුදල් වට්ටම් කාලයේ දින උපරිම ණය කාලයේ දින. දැන් ඔබ මෙම ඉන්වොයිස් එක කියවනවා නම් කියවන්න ඕනේ මේ විදිහට. දැන් අපි හිතමු මේ ඉන්වොයිස් එක මෙන්න මේ ආකාර එකක්. ආසිරි පොත්වල තමයි විකුණුම් කාලය. ආසිරි පොත්වල තමයි විකුණුම් කාලය. එතකොට ආසිරි පොත්වල තමයි මේ ඉන්වොයිස් එක සකස් කරලා තියෙන්නේ. ගැනුම්කරු අරවින්ද පොත්වල කියලා අපි හිතමු. එතකොට මෙයා විසින් මෙයාට ලබා දෙන ලියවිල්ලේ තියෙන ආදර්ශයක් තමයි මේවා ගන්න. මේක සාමාන්‍යයෙන් දරුවනේ අපි කියවන්නේ මේ විදිහට. මේ ආසිරි පොත්වල යම් වටිනාකමක් සහිත භාණ්ඩ විකුණලා තියෙන ණයට යම් වටිනාකමක් සහිත භාණ්ඩ විකුණලා තියෙන ණයට අරවින්ද පොත්වල අය කියනවා ආසිරි පොත්වල යම් වටිනාකමක් සහිත පෙළද වට්ටන්නේ මඩු කරාට පස්සේ වටිනාකමක් සහිත අපුඩි ගානකින් පැහැදිලි කරනවා. ඒක තවත් හොඳයි. මම මේ ඉන්වොයිස් එකේ තියෙන කරුණු කීපයක් බෝඩ් එකේ හදලා පෙන්නන්නම් 10 වෙනි පාඩමේදී පුළුවන් සාකච්ඡා කරමු. අපි හිතමු කොටුරු පිටු 80 පොතක ලකුණු කළ මිල රුපියල් 50යි. එවැනි පොත් 20ක්. කොටුරු පිටු 120 පොතක් රුපියල් 80යි. එවැනි පොත් 100ක්. කොටුරු පිටු 200 පොතක් 100යි. එවැනි පොත් 30ක්. ආසිරි පොත්වල විසින් අරවින්ද පොත්වලට ණයට විකුණනවා. බලමු අපි මේකේ වටිනාකම. 500 ගුණ කිරීම 20 80 ගුණ කිරීම 100 100 ගුණ කිරීම 20 එහෙනම් ලකුණු කළ මිල වෙනවා මේ පොත් ලැයිස්තුවේ. දැන් ජනවාරි මාසේ අලුත් පොත් තරම් නම් ඉස්කෝලේට යන්නේ 11 වසරේ. ඒ පොත් ලැයිස්තුවේ 11000ක් මිල ලකුණු වෙනවා. දැන් අරවින්ද පොත්වලට යම් ලාභයක් ලබන්න නම් ආසිරි පොත්වල මේකෙන් යම් මුදලක් අඩු කළා විකුණන්න. අපි හිතමු 120ක ඩිස්කවුන්ට් එකක් දුන්නා කියලා. ඒ කියන්නේ වෙළඳ වට්ටමක් දුන්නා කියලා. එවනම් අපි මේ මිල ලැයිස්තුවෙන් අඩු කරනවා 120ක වෙළඳ වට්ටම. වෙළඳ වට්ටම ගණනය කළොත් 11000 120ක් මෙයාට මෙයා කැපෙනවා මෙයාට මෙයා කැපෙනවා 1100 දෙකක් 2200ක් වෙනවා 120 වට්ටම. එතකොට වට්ටම අඩු කළ පසු සුද්ධ විකුණුම් වටිනාකම වෙනවා ආසිරි පොත්වල පැත්තේ රුපියල් 8800ක් වෙනවා සුද්ධ විකුණුම් වටිනාකම. ඒ කියන්නේ වෙළඳ වට්ටම් අඩු කළාට පස්සේ. එතකොට දැන් මේ කොටස හිතෙන් මවා ගන්න මේ කොටසට පහලින් මේක ඇදලා ගන්න මෙන්න. පහලින් මෙතන තමයි මේ කොටස තියෙන්නේ. මේ කොටසට පහලින් හිතෙන් අදින්න. කොහොමද මෙතන ගියේ? පහලින් තමයි උග තියෙන්නේ. ඒත් මේකේ තේරුම තමයි දැන් මේ කොටස තියෙන්නේ මෙතන කියන එක. මෙතන. මේකේ තේරුම තමයි මෙන්න මේ මුදල. වෙළඳ වට්ටම් අඩු කරන පසු ගන්න. මෙන්න මේ මුදල. ආසිරි පොත්වල කියනවා දවස් 10කින් දෙන්න. දුන්නොත් උතර බලා ගන්න මේ මුදල.
මේ මුදල ලකුණු කළ මිලෙන් නෙමෙයි පුතේ. ලකුණු කළ මිලෙන් අඩු කරන්නේ වෙළඳ වට්ටම්. වෙළඳ වට්ටම අඩු කරාට පස්සේ මෙන්න මේ මුදලෙන් 105ක මුදල් වට්ටමක් දෙන්නම් කියලා. මේ මුදල් 105ක් අඩු කරන්නම් කියලා කියනවා. හැබැයි මේ ණය බේරන්න දෙන්නේ. උපරිම ණය කාලයේ දවස් 30ක් කියන එක තමයි මේ පරිවිඩෙන් කියන්නේ. ඒතර ඔබට තේරෙන්න ඕන වෙළඳ වට්ටම කියන එක අඩු කළාට පස්සේ ලැබෙන වටිනාකමට තමයි මුදල් වට්ටම් ප්‍රදානය කරන්නේ. ඒතර වෙළඳ වට්ටම් කියන එක දුන්නට පස්සේ දෙවනුව දෙන එක තමයි මුදල් වට්ටම් කියලා කියන්නේ. මම නැවතත් පැහැදිලි කරනවා. භාණ්ඩවල ලකුණු කළ මිලෙන් කරන අඩු කිරීම වෙළඳ වට්ටම්. ඒවා පිට ගණන් වල තියෙන්නත් පුළුවන්, ණය ගණන් වල තියෙන්නත් පුළුවන්. හැබැයි මුදල් වට්ටම් පැහැදිලිවම තියෙන්නේ ණය ගණන් වලදී විතරමයි, ණය මුදල් බේරුම් කිරීමේදී විතරයි. ඒතර මේ නිදසුන අනුව ආසිරි පොත්වල අරවින්ද පොත්වලට බාන්න ණයට විකුණනවා මෙන්න මේ වටිනාකමට, මෙන්න මේ කොන්දේසියට යටත්. දැන් කල්පනා කරන්න ආසිරි පොත්වල පැත්තේ අරවින්ද පොත්වල කියන ණය ගැතියෙක් නේද කියන්නේ? ඇයි ආසිරි පොත්වල අරවින්ද පොත්වල ණයට වික්කනම් ආසිරි පොත්වල පැත්තෙන් අරවින්දගෙන් සල්ලි ලැබෙන්න ඕන. එහෙනම් ඔහු ණය ගැතිය. ඒ ණය ගැතියගේ වටිනාකම තමයි 8800. එතකොට ඒ මුදල 10 වෙනිදා දින 10ක් ඇතුළත බේරුවොත් තමයි ඒ මුදලෙන් 105ක් සල්ලි අරගෙන ගනුදෙනුව අවසන් කරන්නේ. පැහැදිලිද මම කියන්නේ? එතකොට මට කියා ගන්න ඕන කාරණය මම ඉතාලම සරලව මෙතන රූප සටහනකින් මේ සිද්ධිය මැදලා පෙන්නුවොත් මෙතන හොඳින් බලා ගන්න. මෙන්න මේ වගේ. අපි හැම වෙලේම බලන්න ඕන දරුවනේ ව්‍යාපාරයේ දෘෂ්ටි කෝණේ ඒ අදාළ ගනුදෙනුවෙන් වල බලපෑම් විතරයි. දැන් ඔබ හිතන්න ඕන මේ වෙලාවේ ආසිරි පොත්වල කියලා. මේ තියෙන ආසිරි පොත්වල අපි මේ තමයි අපි විසින් අරවින්ද පොත්වලට රුපියල් 8800ක් වටිනා භාණ්ඩ ණයට විකුණුවා. එතකොට අපේ පැත්තෙන් මේ අපේ පැත්තෙන් අරවින්ද කියලා කියන්නේ ණය ගැතිය. ඒ යාගේ මුදල් අපිට ලැබෙන්න ඕනනේ. උසස් පෙළදී නම් ණය ගැතියෝ කියන වචනේ පාවිච්චි කරන්නේ වෙළඳ ලැබිය යුතු දෑ කියලා කියන්නේ. වෙළඳ ලැබිය යුතු දෑ. ඒතර අරවින්දගෙන් අපිට ලැබෙන්න ඕන 8800. දැන් මුදල් වට්ටම් ප්‍රදානය කරනවා කියලා හිතන්න. ඒ කියන්නේ දවස් 10 යන්න කලින් අරවින්ද විසින් ආසිරි පොත්වලට අදාළ මුදල් බේරුම් කරනවා කියලා හිතන්න. එහෙනම් අදාළ මුදල් ලැබෙන්නේ මේ විදිහට නේද? ඔන්න බලන්න වට්ටමක් ගණනය කරලා ලැබෙන මුදල් සොයන විදිය. ඉස්සලාම මම ගන්නවා ණයගැති වටිනාකම. ණයගැති වටිනාකම 8800. ඒ කියන්නේ ආසිරි පොත්වලට අරවින්ද පොත්වලින් ලැබෙන්න ඕන 8800. පොරොන්දු ප්‍රකාරව අදාළ මුදල් නියමිත කාලයට කලින් දෙනවා. ඒතර ඒත් එක්ක අපි පොරොන්දු වෙච්ච ප්‍රමාණයට ආසිරි පොත්වලට සිද්ධ වෙනවා කියන අපිට සිද්ධ වෙනවා. අරවින්දගේ ණය මුදලෙන් අඩු කරනවා. එවනම් අපි මෙතනින් අඩු කරනවා 105ක මුදල් වට්ටම. ඔන්න පුතේ අර වචනේ මුදල් වට්ටම. තවත් ලේසි කරන්න. ඕක අපේ පැත්තෙන් අපි කියනවා දුන් වට්ටම. දුන් වට්ටම. ඇයි ණය මුදලේ අයිතිකාරය අපිනේ. ආශ්‍රී පොත්වල අපිනේ. ඒතර අරවින්දට විකුණලා ලැබෙන්න තියෙන 8800ක් එයා අපිට සල්ලි දෙනකොට ඒකෙන් 105ක් අඩු කරනවා. ඒතර වට්ටම දීලා දෙන අපි. ඒක අපිට පාඩුයි. 8800ක් හම්බෙන්න තියෙන මනුස්සයාගේ 105ක් අඩු කරලා සල්ලි ගන්නවා කියන එක මේ කියන්නේ. දැන් ඔබට ප්‍රශ්නයක් ඇති. එහෙම පාඩු විදිහින් අයිසර් කියනවා.
මේකයි වට්ටම් ප්‍රදානය කරන එකෙන් අපි අපේක්ෂා කරන්නේ ණයගැතියන්ගෙන් අය විය යුතු මුදල් කඩිනමින් අපි අය කරගන්න. ඒක තුළ අපිට අවාසියක් තියෙනවා තමයි. හැබැයි අනාගත බොල් ණය අවදානම නැතු වෙනවා. බොල් ණයක් කියන්නේ ලැබෙන්නේ නැති ණය. ඒතර වට්ටම් ප්‍රදානය කිරීම තුළින් ඉක්මනට ණය මුදල් අය කරගෙන ව්‍යාපාරයේ කාරක ප්‍රාග්ධන ගැටලු. එදිනදා ව්‍යාපාර කරන්න අවශ්‍ය මුදල් තමයි කාරක ප්‍රාග්ධනය. අපි කියනවා වර්කින් කැපිටල්ස් කියලා. ඒතර ඒ මුදල් අය කරගන්න තමයි මෙහෙම වට්ටම් ප්‍රදානය කරන්නේ. අතන වට්ටම් ප්‍රදානය තුලින් අපේක්ෂා කරන දේ තමයි ණයගැතියන් අය විය යුතු මුදල් ඉතාම කඩිනමින් අපි රැස් කරගන්න. ඒතර මේ අභ්‍යාසයට අනුව පොරොන්දු ප්‍රකාරව ආශ්‍රි පොත්වල වන අපි අරවින්ද පොත්වලට වට්ටමක් ප්‍රදානය කරනවා. දුන් වට්ටම. ඒ වට්ටම ගණනය වෙන්නේ මේ විදිහට. ණය මුදලෙන් 105. තොර මේ බිඳුවට මේ බිඳුව කැපෙනවා. මෙයාට මෙයා කැපෙනවා. 80ට වරක් පහ 440. එහෙනම් 8800ක් ණයයි අරවින්ද ඒ වුණාට 440ක් අපි අඩු කරනවා. එහෙමනම් අරවින්දගෙන් ලද මුදල ඒකට මම කියන්නම් ණයගැතියාගෙන් ලද මුදල. ණයගැතියාගෙන් ලද මුදල. මෙයා අඩු වුණාට පස්සේ ගන්න. එතකොට නෝ 560යි නෑ 360යි. එතකොට 800යි 8යි. 8360. එතකොට 8800ක් ණයයි අරවින්ද. එයාගෙන් මුදල් ලබා ගන්නකොට 105ක් අඩු කරපු නිසා 8360ක් ලැබිලා එයාගේ ගණදනුව සමාප්ත වෙනවා. ඔබට දැන් පැටහෙනවා ඇති දුන් වට්ටම කියන්නේ මොකක්ද? අතවශ්‍යම ව්‍යාපාරයක් විදිහට අපි කාට හරි ණයට විත්තාම ඒ ඇතිවන ණයගැතියන්ගෙන් ණය මුදල් ලබා ගන්න. ඒ ණය මුදලින් කරන අඩු කිරීමට තමයි අපි දුන් වට්ටම. ණයට වික්කට පස්සේ ඒ සල්ලි ලැබෙනකොට කරන අඩු කිරීම තමයි දුන් වට්ටම කියන්නේ. ඒක අපිට පාඩුවක්. දුන් වට්ටම කියන්නේ පාඩුව. වියදම. 11 වසරේ ඉඳන් අපි දාන්නේ ලාභ හෝ අලාභ ප්‍රකාශය බෙදා හැරීම කියලා. ඒක වියදම. එහෙනම් අපි දැන් බලමු. ලද වට්ටම කියන්නේ මොකක්ද කියලා. ලද වට්ටම. දැන් ඔබ නිකමට හිතන්න. මෙතනදී අපි කලේ අපේ ඉක්ක කියලා හිතලානේ අරවින්දට. දැන් මොන අරවින්දට පැත්තෙන් අපි පැත්තට බලමු. මේ අරවින්ද වෙන්නකො අපි අරවින්ද වෙන්නකො. අපි කාගෙන් හරි කෙනෙක්ගෙන් ණයට බඩු ගන්නවා. ඒ අනුව ගත්තොත් අරවින්දගේ පැත්තේ ආශ්‍රි පොත්වල කියලා කියන්නේ කවුද? ණය හිමියෙක් නේ. ඇයි අපි මේ සල්ලි කවදා හරි ආශ්‍රි පොත්වලට දෙන්නේ නැහැ? තේරෙනවද? එහෙම වැටෙනවා අඩු නම් මේ උදාහරණය ඔබ තියෙද්දි මම අලුත් එකක් කියන්නම්කෝ. මේ බලන්න. ඔන්න අලුත් එක. එහෙම පැටලෙනවා වගේ දැනෙනවා නම් මම වෙන විදිහට කියනවා. අපි හිතුවා අපි සමන්ත ස්ටෝර්ස් කියලා ආයතනය. සමන්ත ස්ටෝර්ස්. මේ තමයි අපේ සලකා බලන ව්‍යාපාරය. අපි X කියලා සමාගමකින් වෙනද රට්ටම් එහෙම අඩු කළාට පස්සේ රුපියල් 50000ක බාණ්ඩු ලබාගෙන තියෙනවා. එහෙනම් දැන් ඔබට තේරෙන්න ඕන සමන්ත ස්ටෝර්ස් කියන්නේ අපි නම් X කියන ආයතනය අපිට ණයට විකුණලා ඒ කියන්නේ අපි යාගෙන් ණයට අරගෙන එහෙනම් X කියලා කියන්නේ අපේ පැත්තෙන් කවුද? ණය හිමි. එතකොට සමන්ත ස්ටෝර්ස් වන අපේ පැත්තෙන් X කියන්නේ ණය හිමි. එයාගේ ණය හිමි වටිනාකම රුපියල් 50000ක් තියෙනවා. එයත් අර විදිහේ කියනවා අපිට දින 10ක් ඇතුළත බේරුවොත් උදාහරණයක් 10%ක මුදල් වට්ටමක් දෙනවා. එක් සමාගම ප්‍රකාශ කරන සමන්ත. හැම වෙලේම වට්ටම ප්‍රදානය කරන්න ණය මුදල් හිමිකම්. දැන් මෙතන නම් ණය මුදල් හිමිකරුව වෙන්නේ X. එයා තමයි වට්ටම ප්‍රදානය කරන කෙනා.
ඒතර සමාන්තර පැත්තෙන් එක ලද වට්ටමක්. නිසා අවුරුද්දින් බලන්න 110ක මුදල් වට්ටමක් දෙනවා කියලා මෙතන ප්‍රකාශ කරනවා. එතනදී වට්ටම ගණනය කරන්නේ මේ විදිහට. අඩු කළා හැම වෙලේම ණය මුදලට බලන්න. ලද මුදල් වට්ටම. ලද මුදල් වට්ටම. ණය මුදල 50000. ඒකෙන් 10%ක් අඩු. එතකොට රුපියල් 5000ක් අඩු. 50000න් 5000ක් අඩු කරා කියන්නේ 45000යි. මේ තමයි ණයනි යාට ගෙවු මුදල. ණයනි යාට ගෙවු මුදල. දැන් බලන්න අර උදාහරණ දෙක. මේ කියන්නේ ලද වට්ටම් හඳුනා ගැනීම. මේ කියන්නේ දුන් වට්ටම් හඳුනා ගැනීම. ඔන්න මම නැවත මතක් කරලා දීලා මේකට සවසන් කරමු. හොඳින් බලන්න. ව්‍යාපාරයක් විසින් වෙළඳ ගනුදෙනුවකදී අයවිය යුතු ණය මුදල් කඩිනමින් ණය කර ගැනීමේ බලාපොරොත්තුවේ ණය මුදලකින් යම් අඩු කිරීමක් කළොත් ඒක මුදල් වට්ටමක්. ණය මුදලෙන් අඩු කිරීමක්. ඒවා වර්ග දෙකයි. ව්‍යාපාරයේ දෘෂ්ටි කෝණයෙන් එකක් දුන් වට්ටම. අනික ලද වට්ටම. මේ පැත්තට හැරෙන්න දුන් වට්ටම් පැත්ත. අපි ආසකි පොත්වල කියලා උපකල්පනය කරා. අපි අරවින්ද පොත්වල කියලා ආයතනයකට ණයට බඩු වික්ක. වෙළඳ වට්ටම් එහෙම අඩු කරා. ඒවායේ ලකුණු කළ මිලෙන් වෙළඳ වට්ටම් අඩු කළාට පස්සේ සුද්ධ විකුණුම් වටිනාකම ආවා 8800. ඉන්වොයිසයේ විකුණුම් කොන්දේසි ප්‍රකාර ණය මුදලින් අඩු කරනවා 5%. ඒ අනුව ඔහුගේ ණය පියවීම සඳහා ඔහු ලබා දෙනවා අරවින්ද පොත්වල ආශ්‍රි පොත්වල වන අපිට රුපියල් 8300යි. ඒත් අපේ මෙතෙන් රුපියල් 440ක් අඩු කරනවා. ඒකට අපි කියනවා දුන් වට්ටම්. ඒක අපිට පාඩුව. වියද. පැහැදිලිනේ. ඒක ණය ගැතියන්නේ මුදල් ලැබෙනකොට කරන අඩු කිරීම තමයි දුන් වට්ටම. ඒක හැම වෙලේම කවුන්ට් කරන්නේ ණය මුදලම. ණය මුදලම. ලද වට්ටමක් කියන දරුවනේ අපි ව්‍යාපාරයකට කාගෙන් හරි ණයට බඩු ගන්නවා. ඒ ණයට බඩු ගත්තට පස්සේ ඒ ණය මුදලෙන් අපි අඩු කිරීමක් ඒ අදාළ ණය හිමියා ණය මුදල හිමිකරුවා අඩු කිරීමක් කරලා අපේ මුදල් බාර ගන්නවා. අපි ණය මුදල 50000ක් කියලා ගත්තොත් 10%ක් අඩු කළා නම් ගෙවන්න අපි 5000ක් අඩු කළානේ යාට බේරන්න ඕනේ. ඒත් 50000ක ණය බේරනවා අපි 45000ක් කියලා. ඒක අපිට වට්ටමක් ලැබිලා තියෙනවා රුපියල් 5000. ඒකට අපි ලද වට්ටමක් කියලා කියනවා. ඉතින් පුතේ ඔය ලද වට්ටම් සහ දුන් වට්ටම් කියන දෙවර්ගය අපි පැහැදිලිව දැන් හඳුනගත්තා. දුන් වට්ටම් අපි ලබා දෙන්නේ ණය ගැතියන්ගේ මුදල් ලැබෙනකොට. ලද වට්ටම් අපිට ලැබෙන්නේ අපි ණය හිමියන්ට මුදල් ගෙවනවා. ගෙවනකොට ලද වට්ටම් ලැබෙනකොට දුන් වට්ටම්. ඔන්න වට්ටම් වර්ග දෙක මුදල් පොතේ හරපැත්තේ දුන් වට්ටම් හැටියට බැලපැත්තේ ලද වට්ටම් හැටියට නිරූපණය කරන මුදල් පොතක්. ආන්නේ මුදල් පොත හදන විදිය අපි තුන්වෙනි වීඩියෝ එකෙන් බලමු. දෙවෙනි වීඩියෝ එකට අනුව ලද වට්ටම් සහ දුන් වට්ටම් පැහැදිලි කිරීම පමණයි අපි කරන්නේ. තුන්වෙනි වීඩියෝ එකේදී ඔයගොල්ලන්ට වට්ටම් තීරු සහිතව මුදල් පොත සකස් කරන විදිය මම නැවත පැහැදිලි කරනවා. එතෙක් අද දවසේ අපි මේ කොටසට මේ වීඩියෝ එක සමාප්ත කරමු. ආයුබෝවන්.